කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. පේපර් එක කරන්න බැරි වුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. උත්තර ටික ලියා ගන්න. නැවත පේපර් එක කරලා හරි වැරදි බලා ගන්න. අපි පේපර් එක කරේ නැහැ කියලා අයින් වෙන්න එපා. අපරාධය. අපරාධය. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. සෑම ප්‍රශ්නයකටම සමාන ලකුණු හිමි වේ. ඒ කියන්නේ රත්තරනේ එක ප්‍රශ්නයකට ලකුණු 12යි. මතක තියාගන්න විභාගයට අහන ක්‍රම දෙකක් තියෙනවා. අම්මේ තාත්තේ. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 16 කළා අනිත් ප්‍රශ්න වලට 11 කරන්නත් පුළුවන්. නැත්තම් සෑම ප්‍රශ්නයකටම ලකුණු 12 බැගින් දෙන්නත් පුළුවන්. එයින් අවස්ථාවක් තමයි මේ හම්ලා තියෙන්නේ. අපිට කියනවා පහත ආරෝහණ පිරිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය පොදු පදය n වාරයක් n ධන එක බෙදීම දෙක ලැජ්ජාය පණ යනවා. කියවනකොටම අපිට උත්තරේ එනවා. n වාරයක් n ධන එක බෙදීම දෙක කියන්නේ මොකේ පොදු පදයද? කියන්න බලන්න. දාන්න බලන්න chat එක කරන්න. n වාරයක් n ධන එක බෙදීම දෙක. ත්‍රිකෝණ සංඛ්‍යා. දන්නේ නැති කාණ්ඩ ලියා ගන්න. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ. මෙම සංඛ්‍යා රටාවේ මුල් පදය ලියන්න. ලැජ්ජයි පුතේ. මුල් පදය. මුල් පදයට n වාරයක් n ධන එක බෙදීම දෙක. මුල් පදය ගන්න නම් n වෙනුවට 1 දානවා. 1 1 ධන 1 බෙදීම 2. 1 1යි 1යි 2යි බෙදීම 2. දෙකට 2 කැපුණා. එහෙනම් උත්තරේ 1යි. කවුරු හරි දරුවෙක් නිකන් එක දානවට වැඩිය මේ විදියට ඔප්පු කරලා ලියලා තියෙනවා නම් සතුටුයි පුතා. නිකන් එක දැම්මත් ලකුණු ලැබෙනවා. හැබැයි ලකුණක් අඩුවෙන් ලැබෙනවා. ඒ නිසා මගේ රත්තරන් දෙමාපියනි දෙමාපියන්ට පේපරේ බලන්න දීලා පුතාලා වෙන්නම පොතක් තියාගෙන පුතාලා මේක කරන්න. මේ මම කරන විදිය කරගන්න. ඒව හරි වැදගත්. දරුවෙක් අහලා තියෙනවා සර් අපිට ප්‍රශ්න තෝරන්න පුළුවන්ද? එහෙම කරන්න එපා. ප්‍රශ්න 7ම කරන්න පුතේ. විභාගෙදි තෝරන එක වෙනම කතාවක්. මෙතෙන්දි තෝරන්න එපා. ප්‍රශ්න 7ම කරන්න. හරි. ඊළඟට ලකුණු දෙන විදිය මෙතෙන්ට 1 ලකුණයි. 1 ලකුණයි. ඊළඟට රෝම ඉලක්කම් 2. මෙම සංඛ්‍යා රටාවේ 9 හා 10 වෙනි පදය. එහෙනම් පුළුවන් පුතේ. n වාරයක් n ධන 1 බෙදීම 2. n වෙනුවට 9 දාන්න. 9 ධන 1 බෙදීම 2. 9 වැඩි කිරීම 9 1යි 10යි බෙදීම 2. දෙවරක් 1යි දෙවරක් 5යි. පස්වරක් 9 45යි. 9 වෙනි පදය 45. 10 වෙනි පදය ගන්න පුළුවන් අර විදියටම n වෙනුවට 10 දාලා. 10 11යි. දෙවරක් 1යි දෙවරක් 5යි. පස්වරක් 11. 55යි. උත්තරේ 55යි. අම්මේ තාත්තේ ඔබේ දරුවා මේක හරිනා. බය නැතුව ලකුණු දෙකක් දෙන්න. එකකට එක බැගින් ලකුණු දෙකක් දෙන්න. පට ගාලා ලියා ගන්න. සර් එක්කම ලියා ගන්න පුරුදු වෙන්න. නැත්තම් පුතේ වෙලාව මදි වෙනවා. ඊළඟට කියනවා 19 වැඩි කිරීම 20 380 බව දී ඇත්තේට 190 මෙම සංඛ්‍යා රටාවේ කීවෙනි පද? පැටියෝ මොලේ තියෙන ළමෙක් නම් කල්පනා කරන මෙහෙම. 9 වෙනි පදේ හොයන්නේ 9 වැඩි කරනවා 9ට ඉහළින් තියෙන 10 බෙදන දෙකේ. 20 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්නේ 20 වැඩි කිරීම 21 බෙදීම 2. එහෙනම් පැටියෝ අපිට කියනවා 19 වැඩි කිරීම 20 බෙදීම 2 කියන්නේ 19 වැඩි කිරීම 20 380යිනේ. 380 දෙකෙන් බෙදුවම 190යි. එහෙනම් රත්තරනේ. එහෙනම් මගේ රත්තරනේ 19 වෙනි පදයේ තමයි. ත්‍රිකෝණ සංඛ්‍යාවේ 19 වෙනි පදය තමයි 190 කියන්නේ. 19 වෙනි පදය. අත උසන්නේ කාපු දරුවෝ. 19.
19 වෙනි පදේ 190 19 එතන ලකුණු දෙකක් දෙන්න. ඊළඟට කියනවා 20 වැඩි කිරීම 21 400 අන්න. එහෙනම් පැටියෝ අර විදියටම 20නේ මුල තියෙන්නේ 20 නම් 20 වෙනි පදේ විලිලැජ්ජයි සන්තෝසයි. අන්න පුතේ මුල තියෙන්නේ 20 නම් 20නේ 20 වැඩි කිරීම 21 බෙදීම 2. එහෙනම් 20 වෙනි පදේ 20 වෙනි පදේ 20 වෙනි පදේ ස්පීඩ් එක වැඩි නම් කියන්න. අද චුට්ටක් ඇක්සලරේටරේ පාගල යන්නේ. ඇයි ප්‍රශ්න ටික වැඩි නිසා. වැඩි නම් කියන්න හිමින් කරන්නම්. හැබැයි ප්‍රශ්නයක් දෙකක් කරන්න වෙලාව මදි වේවි. වේගය වැඩිද? හිමින් කරන්න. පුතේ 20 වැඩි කිරීම 21 420යි නේද? එතකොට ඕක දෙකෙන් බෙදුවම තමයි ත්‍රිකෝණ සංඛ්‍ය 210. එතකොට පැටියෝ මුලින් තියෙන්නේ 20 නිසා ඒක තමයි ත්‍රිකෝණ සංඛ්‍යා පදේ 20 වෙනි පදේ 20 වෙනි පදේ. මේව ලියලා තියාගන්න. හරි. එතෙන්ට ලකුණු දෙකයි පුතේ. ලකුණු දෙක. හරි ඊළඟ එක. හිමින් කරන්නම් හදිසියක් නෑ. හරි. හිමින් කරමු. මෙම සංඛ්‍යා රටාවේ 19 වන හා 20 වෙනි පද දෙකෙහි එකතුව එකෙන් පටන් ගන්නා සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ 20 වෙනි පදයට සමාන බව ඔබ පෙන්වන්න බලමු. පැටියෝ අපි දැන් ගත්තා 19 වෙනි පදය කියන්නේ 190යි නේද? 20 වෙනි පදය කියන්නේ 210යි නේද? හිමින් කරන්නේ. ඔයාලා හිමින් කරන්න කිව්වනේ. දැන් පැටියෝ ඔය දෙක එකතු කරන්නලු. 400යි නේද? පුතාලා දන්නවා වර්ග සංඛ්‍යා රටාවේ පොදු පදය n වර්ග නේද? ඒ කියන්නේ 5 වෙනි වර්ග සංඛ්‍යාව ගන්නේ 5 වැඩි කිරීම 5. 6 වෙනි වර්ග සංඛ්‍යාව ගන්නේ 6 වැඩි කිරීම 6. අපෙන් අහනවා 400 කියන්නේ 20 වැඩි කිරීම 20 නේද? 400 කියන්නේ 20 වැඩි කිරීම ඒ කියන්නේ 20 වර්ගය. ඒ කියන්නේ 20 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. නැත්තම් වර්ග සංඛ්‍යාව. අත උසන්නේ ඒ උත්තරය ආපු දරු. එහෙනම් ওই විදියට ඔප්පු කරලා තියෙනවා නම් ඔබ සැබෑ දක්ෂයි. ඒ කියන්නේ පුතේ 19 වෙනි සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යාවයි 20 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව එකතු කරාම 400 නේද? අපිට කියන්නේ ඒක 20 වෙනි සමචතුරස් සංඛ්‍යාවට සමාන බව. එහෙනම් පැටියෝ සමචතුරස් 400 හැදෙන්නේ 20 වැඩි කිරීම 20 නේ පුතේ. එහෙනම් 20 වෙනි සමචතුරස් සංඛ්‍යාව තමයි 400 කියන්නේ. තේරුණානේ? right superior. එකතු කරලා බලන්න අම්මේ තාත්තේ. දරුවට පළවෙනි ගානට 1යි. ඊළඟ ටිකට 2 2 6 7යි. අවසාන එකට 5ක් දෙන්න. අවසාන එක හරිනම් 5ක් දෙන්න. ඒක සුපිරි. 5ක් දෙන්න.
එකතු කරලා බලන්න දරුවට ලකුණු 12න් කීයද කියලා. එකතු කරලා බලන්න ලකුණු 12න් දාන්න බලන්න ලකුණු 12න් කීයද කියලා. සුපිරි. සුපිරි සෙට් එකක් ඉන්නව පුතේ වැඩ කරනෝ නියමෙටම. සුපිරියටම වැඩ කරන සෙට් එකක් ඉන්නවා. හරි. ඊළඟට දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගාන. මන් රූප සටහන අඳිනවා. A C X ලම්බයි B P D Q R මේක නෑනේ right අපිට කියනවා පුතේ මෙතන අංශක 38යි මෙතන 58යි මෙතන 32යි මෙතන 48යි මෙතන 42යි හැම එකම දීලානේ 52යි රයිට් පුතේ සුපිරි කතන්දරයක් අහන්න අපිට කියනවා පේන්නේ නැහැලු හරිනේ 400 වර්ගමූලය ගත්තත් හරි පුතේ හරි දැන් හරි දැන් පේනවා මෙතන තියෙන්නේ 100 හරි අපිට කියනවා සතරනේ අපිට කියනවා AB හා CD සරල රේඛා XCD ඍජුකෝණීව ඡේදනය වන ලෙස ඇඳ ඇත CP AR BQ සරල රේඛාවේ අපිට කියනවා මෙහි ඇති අනුපූරක කෝණ යුගල දෙකක් විලිලැජ්ජයි පුතේ අනුපූරක කෝණ කියන්නේ මොනවද? ඔව් පුතේ ලියා ගන්න දන්නේ නැත්තම් අනුපූරක කෝණ යුගල් කියන්නේ පුතේ එකතු කරාට පස්සේ 90 හැදෙන ඒවා. කෝණ දෙක එකතු කරාම 90 හැදෙන්න ඕන. බලමු. මොකක්ද අනුපූරක? කියන්නකෝ. අනුපූරක කෝණ කියන්නේ පුතේ කෝණ දෙක එකතු කරාම මෙන්න පළවෙනි එක. මෙන්න මේකයි මේකයි. 38යි 52යි. කොහොම ලියන්නේ? XAD හා ADX ආන්න බලන්න. මේ දෙන්න එකතු කරාම 90යිනේ. තව එකක් මේ දෙන්න බලන්නකෝ මේ දෙන්නත් එකතු කරාම 90යිනේ XDB අනිත් එක XBD 90යි පුතේ තව කියන්නකෝ තව මේ දෙන්න මෙන්න මේ දෙන්න බලන්න මේ දෙන්නත් හරි XAC ඊළඟට ACX තව තියෙනවද? එච්චරයිනේ. ඔන්න ඔය ඔක්කොම අනුපූරක කෝණ. ආදරණීය අම්මේ තාත්තේ ඔයින් යුගල දෙකක් ලියලා තියෙනවා නම් ඔබේ දරුවා අති දක්ෂයෙක්. තව තියෙනවලු. තා කියන්නකෝ පැටියෝ. ABO ABO හරි ACX ගත්තනේ ACX XAC ගත්තා ඒ ටික කියනවා මෙහි ඇති පරිපූරක කෝණ යුගල දෙක පුතේ පරිපූරක කෝණ කියන්නේ මොකද්ද පරිපූරක කෝණ කියන්නේ පුතේ එකතු කරාම 180 හැදෙන්න ඕන පරිපූරක කෝණ කියන්නේ
එකතු කරාම 180 හැදෙන්න ඕන. හරි බලන්නකෝ. එකතු කරාම 180 හැදෙන යුගල් දෙක කියන්න බලන්න. කියන්න බලන්න. ඔබට අවස්ථාව තියෙනවා. එකතු කරාම 180 හැදෙන්න. ඔව් පුතේ. ඕන තරම් දෙන්න පුළුවන්. ඔන්න බලන්නකෝ මම එකක් පෙන්නන්නම්. P A D බලන් ඉන්න. මේ සරල රේඛාවක්නේ. සරල රේඛාවක් මත පීටි බද්ධ කෝණවල එකතු අංශක 180යිනේ. එහෙනම් PAD තා පුළුවන් DAC PAD DAC තා පුළුවන් XAP XAC ඔය විදියට පුතේ මේ සෑම සරල රේඛාවකින් මේකක් පුළුවන් AXD DXB තා පුළුවන් BDR BDA ඔය විදියට පුතේ සරල රේඛාවක් මත පිහිටි කෝණ ගත්තනම් පරිපූර්ණ කෝණ ගන්න පුළුවන්. අත උස්සන්නේ ඒක හරි කාණ්ඩේ. සුපිරි පැටියෝ මාත් එක වැඩ කරන සෙට් එකක් ඉන්නෝ නියමෙටම. ඒ ළමයින්ට කවදාවත් වරදින්නේ නැහැ. විශ්වාස කරන්න. ඔයාලා 11 වසරට එනකම් මං ඉන්නවා. ඔබ මාත් එක්ක ඉන්නෝ නම් මමත් ඔයාලත් එක්ක ඉන්නවා. හරි. තව ඕන තරම් ගන්න පුළුවන්. තව ඕන තරම් තියෙනවා. මෙහි ඇති ප්‍රතිමුඛ කෝණ යුගල දෙක. බුදු අම්මේ දෙන්න බැරිය ඩොට් වෙන්න. මෙන්න බලන්න. ඔන්න මං එකක් දෙන්න. ඔන්න බලා ගන්න. QDR එකයි ADB ඔන්න එකක්. තව දෙන්න. මෙතන AXD මේකයි. තා පුළුවන්. මෙතන ඉරි 3යි නම් මේකත් ප්‍රතිමුඛ. ඔතනින් යුගල් දෙකක් ලියලා තියෙනවනම් ඔබේ දරුවා දක්ෂයෙක්. මං ඕන්නම් කියන්නම්. RDQ ADB ඒ දෙකත් හරි. ඊළඟට AXD CXB ඒ දෙන්නත් ප්‍රතිමුඛයි. AXC BXD ප්‍රතිමුඛයි. right සුපිරි. ඊළඟට කියනවා ලකුණු දෙන විදිය පස්සේ කියන්නම්. එකකට ලකුණු දෙක බැගින් දෙන්නකෝ. එතකොට ලකුණු 12 හැදෙනවා. එකකට ලකුණු දෙක බැගින් කියන්න. හරි. ඊළඟට දරුවෙක් කියලා තියෙනවා සර් නියමයි. ඇත්තටම සර් මට ජ්‍යාමිතියට බයක් තිබුණා. සර් හින්දා ඒ බය නැති වුණා. බොහොම ස්තුතියි පුතේ. මේ පේපර් කරනකොට පුතේ ගොඩක් ළමයින්ට පන්ති ගියාට ගණන් පුළුවන් බැහැද කියලා තේරුම් ගන්න බෑ. පන්ති ගියාට බෑ. පේපර් ක්ලාස් එකකට ගියාම තමයි ගණන් පුළුවන්ද බැරිද කියලා තේරෙන්නේ. පැහැදිලිද? එහෙනම් සර් කියලා දෙන ඒවා ගොඩක් පැහැදිලි කියලා ළමයි කියනවා. බොහොම ස්තුතියි. ඊළඟට කියනවා QDR හි අගය. කො QDR? QDR. අන්න පුතේ විලිලැජ්ජයිනේ. පුතේ QDR මේකයි ප්‍රතිමුඛයි නෙව. එහෙනම් පුතේ මේ දෙන්නගේ එකතුවට මෙයා සමාන වෙන්න එපාය. එහෙනම් 52යි 42යි එකතු කරනවා. කීයද බලන්න? 94යි. QDR 94යි. QDR 94 ආවනම් ඔබේ දරුවා දක්ෂයෙක්. ඊළඟ එක QDR 94යි. පුතේ පළමුවෙන්ම මම දෙමාපියන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ සෙනසුරාදා උදේ 8 සිට 10 දක්වා තියෙන සිද්ධාන්ත පන්තියට ගොඩක් දෙමාපියෝ දැනට දෙමාපියෝ ලොකු ගාණක් මේ වෙනකොට කතා කළා සිද්ධාන්ත පන්තියට ඇතුළත් වෙලා හමාරයි. ඇත්තටම සතුටුයි. මන් දන්නේ මොකද හේතුව කියලා. ගොඩක් දෙමාපියෝ තමන් යන පන්තියෙන් අස් කරගෙන ඇවිල්ලා මගේ පන්තියට දැම්මා. එකම එක දේ ඇහුවේ සර් දිගටම ඔන්ලයින් කරනවද? යස් අනිවාර්යෙන් කරනවා. ඒ නිසා දෙමාපියෝ ගොඩ දෙනෙක් අපේ සිද්ධාන්ත පන්තියට මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පුතේ ලංකාවේ ගණන් ගුරුවරු ඉන්නෝ
2500ක් විතර හිතමුකෝ. හැබැයි පුතේ සිද්ධාන්ත හරියට උගන්වන්න පුළුවන් ගුරුවරයෝ 20කට හරි 30කට හරි විතරයි. ඒක මන් දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. පැහැදිලිනේ? හේතුව මොකක්ද කියලා අපි දන්නේ නැහැ. හරි. ඊළඟට කියනවා පුතේ BDR හියගේ BDR හියගේ BDR को R මේකනේ BDR මේකේ අගය. ඉතින් පැටියෝ මොලේ තියෙන ළමයෙක් දන්නෝ සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතු 180යිනේ පරිපූර්ණ කෝණ. දැන් මේක 94 නම් එහෙනම් පුතේ කෙලින්ම ගන්න පුළුවන් BDR ධන 94 සමාන 180. හේතුව මොකද්ද පැටියෝ? සරල රේඛාවක් මත බද්ධ කෝණ. හිමින් කරන්න. ඔයාලා වේගය වැඩි කිව්වනේ. 94 එහා පැත්තට ගියාම BDR 180න් 94 ගියාම කීයද මම? කීයද මැනික? 186යි. 86යි අංශක. 86 ආවනම් ඔබ සැවෑ දක්ෂයෙක්. 86 ආවනම් ඔබ සැවෑ දක්ෂයෙක්. අසූහය ආවනම් ඔබ සැබෑ දක්ෂ. ඊළඟට කියනවා ADQ ADQ මෙන්න මේකයි BDR BDR මෙන්න මේකයි. කෝණ පිළිබඳව ඔබට කුමක් කිව හැකිද? ඔව් පුතේ. ඔය දෙන්න ප්‍රතිමුඛයි. සමානයි. එව නිසා ලියන්න පුළුවන්. ADR ADQ සමානයි. BDR ප්‍රතිමුඛ කෝණ සමානයි. අම්මේ තාත්තේ එකකට ලකුණු දෙක බැගි ලකුණු 12න් දරුවට කීයද බලන්න. ලකුණු 12න් කීයද බලන්න. ලකුණු 12න් දරුවට ලකුණු කීයද බලන්න. හරි. ඊළඟට තුන්වෙනි ගාන. සුපිරිම ගාන. මං හරි ආස ගාන. තුන්වෙනි ගාන. කො බලන්න දෙමව්පියෝ ළඟ ඉන්නවනම් දෙමව්පියෝ මැසේජ් එකක් දාන්න yes කියලා. දෙමව්පියෝ ළමයි නෙවෙයි. දෙමව්පියෝ දාන්න බලන්න yes කියලා. සුපිරි. නියමයි. දෙමව්පියෝ ළඟ ඉන්නවනම් පුතේ මට ඕනම ළමයෙක් වෙනස් කරන්න පුළුවන්. මෙතන ඉඳගෙන. නියමයි. දෙමාපියෝ ටච් එකේ ඉන්නේ සුපිරි. එච්චරයි වෙන්න ඕන. ඊළඟට තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන බලන්න. 25යි n වර්ග අපිට කියනවා ගුණිතයක බලයක් ලෙස ප්‍රකාශ කරන්න. ලැජ්ජයි පුතේ. ඔන්න බලන්න. 25 කියන්නේ පහේ වර්ගය නෙව. මේක ගුණිතයක බලයක් ලෙස ලියන්න පුළුවන්. දෙන්නගෙම දෙක එළියට අරගෙන 5යි n ගේ. මේවට කියන්නේ බලවල ගුණිතයක් කියලා. ලියා ගන්න දන්නේ නැති කට්ටිය. මේකට කියන්නේ ගුණිතයක බලයක්. බලවල ගුණිතයක් සහ ගුණිතයක බලයක්. ලියා ගන්න. බලවල ගුණිතයක් සහ ගුණිතයක බලයක්. පුතාලට මොන හරි දෙයක් දැනගන්න ඕන නම් මෙන්න මේ අංකයට WhatsApp කරන්න. 071යි 251යි 8696 උදයංග සර්ගේ මොකක්ද ඒකට කියන්නේ කස්ටම් සර්විස් පාරිභෝගික සේවා කතා කරලා බලන්න. හරි. ඊළඟට රෝමි ලක්කන් දෙක. එතනත් අම්මේ තාත්තේ
එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් දෙන්න. මේව ගොඩක් ළමයි දන්නේ නැහැ. බලවල ගුණිතයක් කියන්නේ මොකද්ද? ගුණිතයක බලයක්. හැබැයි මගේ පැත්තව දන්නෝ රයිට්. මෙන්න මේක මේකට කියන්නේ ගුණිතයක බලයක් කියලා. හරි. ඊළඟට චූටි මැණික දෙවෙනි ගාන. රෝමි ලක්කන් දෙක 10යි x y වර්ග අපිට කියනවා අන්න බලවල ගුණිතයක් ලෙස ලියන්න. බලවල ගුණිතය මේකට කියන්නේ ගුණිතයක බලයක්. ගුණිතයක බලයක් බලවල ගුණිතයක් කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙතන ඉන්න හැම කෙනාටම මේ දෙක බලපානව නෙව. මේක පවුලක් නෙව. එහෙනම් මේ දෙක කාටද දෙනව? 10 දෙක x ගේ දෙක y ගේ දෙක. ඔන්න උත්තරේ. විලි ලැජ්ජයි සන්තෝෂ. කොච්චර ලේසිද බලන්න. ගුණිතයක බලයක් බලවල ගුණිතයක් බවට පත් කිරීම. ලකුණු දෙක දෙන්න. ලකුණු දෙක දෙන්න. ඊළඟ එක. කොච්චර ලේසිද බලන්න. රෝමි ලක්කන් 3. 5යි a ගේ ගණය 2යි a ගේ මේක සුළු කරන්න. හරි. එහෙනම් මේක ලියන්න පුළුවන්. කොහමද පුතේ? 5යි a ගේ ගණය ගුණ කිරීම 2යි a ගේ ගණය. 5 ගණය a ගේ ගණය බලවල 2 ගණය a ගේ ගණය a ගේ 3. එතකොට පුතේ 5 ගණය කියන්නේ 5ව 3. 5 සරප්පා 25යි 25 සරප් 5 125යි. 2 ගණය කියන්නේ 2ව 3. දෙවරක් 2 8යි 8 වරක් 2 8යි. සෝරි දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. මොනව කියවෙනවද? අර ඔළුවේ තියෙන උත්තරේනේ ඒක කියවෙනවා. මෙතන තියෙනවා ඒ ගණය වැඩි කිරීම ඒ ගණය. මගේ පුතාලා දන්නවා ඒ ගණය කියන්නේ ඒකේ 3යි මෙතන 3යි. ඔක්කොම 8යි. 125 8ෙන් වැඩි කරාම 1000යි. මෙතන ඒගේ 3යි ඒගේ 3යි. ඒගේ 6යි. ආදරණීය අම්මේ තාත්තේ ඔබ බලන පේපරේ මේක තියෙනවා නම් ඔබේ දරුවා අනිවාර්යයෙන්ම උසස් පෙළ මැක්ස් කරන්න ඕන. එච්චරයි. වෙන මොකුත් නැහැ. ඔහු උසස් පෙළ මැක්ස් කරන්න ඕන. එච්චරයි. ලියා ගන්න පුතේ. කමන්නේ වැරදුනාට වරදින එක මනුස්ස ගතියක්. නැවත හදන එක දේව ගතියක්. වරදින එක මනුස්ස ගතියක්. නැවත හදන එක දේව ගතියක්. හරි. ටක් ගාලා ලියා ගන්න චූටි. හරි. ඊළඟට රෝමි ලක්කම් 4. අට වැඩි කිරීම 27. යනු 6හි බල 3 බව පෙන්වන්න. ඒ මොකද? ඔන්න බලන්න. ඔන්න බලන්න. ඊය ලැජ්ජයි. ලැජ්ජයි බඩේන. 8 ලියන්න පුළුවන්. 8 කියන්නේ 2 3 නේව. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 කියන්නේ 2 3. 27 කියන්නේ 3 3 නේව. පිළිගන්නවද? ඔව්. දෙන්නගෙම 3ක් තියෙනව නේව. 3 එළියට ගන්නවා. 3 එළියට ගන්නවා. දෙන්නගෙම බල 3 එළියට ගත්තා. දැන් මේක ගුණිතයක බලයක් නේව. දෙවරක් 3 කීයේ 6යි නේව. 6 බල 3. අන්න පුතේ ඕක බවන්නව පෙන්වන්න තියෙන්නේ. අරුම පුදුම ගුණිතයක බලය හමු වෙන්නේ 8 වසර දර්ශක පාඩමේ නේව.
ඩිංගක් ඉන්නකෝ ටරඩඩ රටවට්ටමි අරුම පුදුම මේ අපිට හැකියාව ලැබෙන්නේ දර්ශක පාඩමේ සිද්ධාන්ත පාඩම හරියට කරාමනේ මේ ගැන අපිට විස්තර කියන්නේ දර්ශක පිළිබඳ හොයාගත්ත අහලා තියෙනවද? ඔව්. හරි. සුපිරි. බලන්න කොච්චර ලේසිද කියලා. ඇත්තටම සර් මම නොදන්න අවංකෙම මට පොඩි කමෙන්ට් එකක් දෙන්න. ඇත්තටම සර් අපි නොදන්න ගොඩක් දේවල් සිද්ධාන්ත පන්තියේදී අහු නොවිච්ච ගොඩක් දේවල් අපිට දැන් තේරෙනවා සර්. අන්න එහෙම තේරෙන කට්ටිය අත උස්සන්න බලන්න. සිද්ධාන්ත පන්තියේදී නොතේරුණු ගොඩක් දේවල් දැන් තේරෙනවනේ. මම පේපර් ක්ලාස් එක කරන්න හදනකොට පළවෙනි දවසේ ඇඬුවා. පේපර් කරන්න එපෝ කියලා. නමුත් පුතේ උදයන්ක සර් දැනගෙන හිටියා. පේපර් ක්ලාස් එකක තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ. thank you පුතේ. සතුටුයි. ඊළඟ එක. පස්වෙනි ගාන. ඍණ දෙකේ 6 සුළු කළ විට 4හි බල 3 අගයම ලැබෙන බව පෙන්න. ආපුතේ මැනික මතකද උදයංග සර් කියලා දුන්නා. මේවට කියන්නේ ඍණ නිකිල කියලා. ඍණ නිකිලයක දර්ශකයේ ඉරට්ටේ නම් දර්ශකයේ ඉරට්ටේ ආගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පිළිතුර ධනයි. ධනයි. දෙකේ 6 කියන්නේ දෙකේව 6ක්. දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි, අටවරක් දෙක 16යි, 32යි, 64යි. 4 3 කියන්නේ 4ේව 3ක්. 64යි. දෙකම සමානයි. ආන්න. ඍණ දෙකේ 6 කියන්නේ 4 3ම තමයි. බලන්නකෝ කොච්චර ලේසිද කියලා. බලන්නකෝ ඒ නිසා 8 වසරේ දර්ශක පාඩම හොඳින් අවබෝධ කර ගන්න ඕන. දර්ශක පාඩමේදී තමයි මේ අරුම පුදුම ඍණ දර්ශක ඍණ නිකිල එහෙම හමු වෙන්නේ. right. ඊට පස්සේ දරුවෙක් දාලා වේගෙන් කරන්නලු. ඕකේ. ඊළඟ එක අද try එක දෙමු කොහොම හරි පේපර් එක ඉවර කරගන්න. සුදු අවසාන එක ඍණ 5 5 ඍණ 37 4 ගුණිතයෙන් අගය ලබා නොගෙන අවසන් පිළිතුරෙහි ලකුණ ධන හෝ ඍණ වේද යන්න හේතු සහිත අගය සෙවීම අවශ්‍ය නැත. සුදු මතකද උදයංග සර් කිව්වා ඍණ නිකිලයක ඔත්තේ තියෙනවා නම් උඩ තියෙන්නේ දර්ශකයේ ඔත්තේ නේව. එහෙනම් ඍණයි. ඍණ නිකිලයක ඉරට්ටේ නේව. එහෙනම් ධනයි. එතකොට පුතාලා දන්නෝ ඍණයි ධනයි ගුණ වුණාම ඍණයි. උත්තරේ ඍණයි. උත්තරේ ඍණයි. හේතුව ලියන්න. ඍණ නිකිලයක දර්ශකයේ ඔත්තේ නම් පිළිතුර ඍණ වේ. thank you පුතේ. දරුවෙක් දාලා සර් මට ගණන් එපා වෙලාලු තිබුණේ. හැබැයි සර් හින්දා දැන් ගණන් වලට ආසයිලු. thank you පුතේ. නම right okay. ඊළඟට 4 වෙනි ගාන චූටි. සාමාන්‍යයෙන් පුතේ උදයංග සර්ගෙන් ඉගෙන ගත්ත දරුවෙක් අහලා බලන්න හොයලා බලන්න නොමග ගිහිල්ලා වැරදි වැඩ කළා. එහෙම අඩු වෙන්නේ අහු වෙන්නේ නැහැ පුතේ. ඒ තරමට අපි හදනවා පුතා. උගන්වනවට අමතරව දරුවෙක්ගේ හදන්න ඕන කොන්ද පෞරුෂය
කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් දරුවෙක් අපි හදනවා. මොකද අපි කවදාවත් දරුවන්ට කුණුහරුප උගන්වන්නේ නැහැ. වැරදි දේවල් උගන්වන්නේ නැහැ. නැත්තම් දෙමාපියන්ට ළඟ ඉන්න කියන්නේ නැහැ. සමහරක් ගුරුවරු උගන්වනකොට දෙමාපියන්ට ළඟ ඉන්න බෑ. සමහර ගුරුවරු උගන්වනකොට දෙමාපියන්ට ළඟ ඉන්න බෑ. එක්තරා ප්‍රදේශයක මම ප්‍රදේශ කියන්නේ චීවරධාරියෙක් ඉන්නවා. හාමුදුරුවම උගන්වනවා. ඒ උගන්වන විදිය දෙමාපියන්ට අහන් ඉන්න බෑ. දරුවත් එක්ක ඉඳගෙන අහන් ඉන්න බෑ. පව්. ඒ ළමයින්ගේ මානසික කොච්චර විකෘතිතාවයක් ඇද්ද? යන්න හොඳ නැහැ වගේ ගුරුවරුන්. හතරවෙනි එක. මෙම දැන්වීම් పూర్ව අබලන් වූ පාලමක් ඉදිරිපස සවිකර ඇත. ස්කන්ධය මෙට්‍රික් ටොන් 7.2ක් වූ කන්ටේනර් රථයක සිමෙන්ති කොට්ට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ට 80ක් පටවාගෙන මෙම පාලමෙන් එගොඩ වීමට පැමිණී සිටි. పూర్වයේ ගහලා තියෙනවා උපරිම බර මෙට්‍රික් ටොන් 10ට වැඩි වාහන ඇතුල් වීම තහනම්. මෙම කන්ටේනර් රථය එම පාලම මතින් යෑමට සුදුසු නොවන බව ගණනය කිරීම ඇසුරෙන් සොයන්න. ඔන්න බලන්න. කන්ටේනරේ ටොන් 7.2යි. කන්ටේනරේ ටොන් 7.2යි. 7.2යි. එතකොට පැටියෝ සිමෙන්ති කොට්ට 50යි. සිමෙන්ති කොට්ට එක කිලෝග්‍රෑම් 50යි. ඒ වගේ 80ක්. එතකොට කිලෝග්‍රෑම් 4000ක්. 4000ක් කියන්නේ 4යි. ටොන් 4යි. එතකොට පුතේ සිමෙන්ති වල බර ටොන් 4යි. ලොරියේ බර ටොන් 7.2යි. ඔය දෙක එකතු කරාම ඔව් ටොන් 11.2යි. හැබැයි පැටියෝ මතක තියාගන්න. මතක තියාගන්න. ටොන් 10ට වඩා වැඩියව මේ පාලමෙන් යවන්න බෑ. ටොන් 10ට වඩා වැඩි නම් මේ පාලමෙන් යවන්න බෑ. එහෙනම් පුතේ කෙලින්ම ලියන්න. ලොරියේ සහ සිමෙන්ති වල බර. ලොරියේ සහ සිමෙන්ති වල බර. ලොරියේ සහ සිමෙන්ති වල බර. ටොන් 11.2ක් නිසා 11.2ක් නිසා 11.2ක් නිසා පාලමෙන් යා නොහැක. පාලමෙන් යා නොහැක. එතෙන්ට දෙන්න ලකුණු 3ක්. ඊළඟ එක. පාලමෙන් මෙම රථයට එතර වීමට නම් එම රථයේ නිවත් කළ යුතු අවම සිමෙන්ති කොට්ට ගණන. එතකොට පුතේ මෙයාගෙන් ඉවත් කරන්න ඕන අවම සිමෙන්ති කොට්ට ගණන. උපරිම යන්න පුළුවන් 10යිනේ. එහෙනම් පුතේ 11.2න් 10ක් අඩු කරනවා. මෙට්‍රික් ටොන් 2යි. මෙට්‍රික් ටොන් 1.2ක් අඩු කරන්න ඕන. මෙට්‍රික් ටොන් 1.2ක් අඩු කරන්න ඕන. එතකොට මෙට්‍රික් ටොන් 1.2ක් කියන්නේ කිලෝග්‍රෑම් කීයක්ද? කිලෝග්‍රෑම් කීයක්ද? 1.2 වැඩි කරාම 1200. කිලෝග්‍රෑම් 1200ක් අඩු කරන්න ඕන. එතකොට චූටි පැටියෝ සිමෙන්ති කොට් එක කිලෝග්‍රෑම් 50යි නේද? එහෙනම් 1200 බෙදන්න ඕන 50. එතකොට එන කොට්ට ගණන. සුදුමැණික බෙදමු. කොට්ට 24යි. සිමෙන්ති කොට්ට 24ක් අයින් කරන්න වෙනවා. සිමෙන්ති කොට්ට 24ක් අයින් කරන්න වෙනවා. ලකුණු 3ක් දෙන්න. ලකුණු 3ක් දෙන්න. ඊළඟට B කොටස. අත උසන්න එක තේරුණු කාන්නේ. සුපිරිය. මාත් එක
සුපිරියට වැඩ කරන සෙට් එකක් ඉන්නවා. බය වෙන්න එපා පුතේ මාව විශ්වාස කරන්න. මම අකුරු බැරි ළමයෙක්ට බෙලියත්. අකුරු බෑ. කෙනාගේ නම කියන්න බෑ. මේ වෙනකොට හොඳ තැනක ඉන්නේ. මම අකුරු කොහොම හරි පුරුදු කළා. පිටපත් ලියවලා ගණන් වලට 100ක් දාලා දුන්නා. මාස 9න් මම ඒ දරුව වෙනස් කරා. මගේ ගාවට එනකොට අකුරුත් බෑ. ඒ නිසා ඔයාලා වෙනස් කරන එක මට පොඩි දෙයක්. හොඳට අහගෙන ඉන්න. රයිට්. සිද්ධාන්ත පන්තියට එන ළමයි දන්නව අහලා බලන්න. ගොඩක් ළමයි දැන් එනවා. ඔයාලා දන්නේ නැති උනාට ඔයාලගේ යාළුවෝ මේ වෙනකොට එනවා. හොරාට වෙන්නත් පුළුවන්. ඔයාලට නොකිය යාළුවෝ මේ වෙනකොට මගේ සිද්ධාන්ත පන්තියට සම්බන්ධ වෙලා ඉවරයි. හරි. අහගෙන ඉන්න. ත්‍රිකෝණාශ්‍රයක පරිමිතිය ඒකක 16x ධන 10 වේ. පළල ඒකක 3x ධන 2 නම් දිග සඳහා වීජ්‍ය ප්‍රකාශනය. ලේසි පුතේ. බලාගෙන ඉන්න. ත්‍රිකෝණාශ්‍රයක පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිග නේව. ත්‍රිකෝණාශ්‍රයක පරිමිතිය කියන්නේ වටේ දිග නේ පුතේ. දිග දන්නේ නැහැ. පළල නම් 3x ධන 2. හැබැයි පරිමිතිය දීලා තියෙනවා. පරිමිතිය 16x ධන 10යි. චූටි මොලේ තියෙන ළමයෙක් දන්නෝ මේක 3x ධන 2 නම් මේකත් 3x ධන 2. එතකොට මේ දෙක එකතුව 3x ධන 2 එයින් දෙකක් එකතුව 6x ධන 4යි. 3x ධන 2ව දෙකක් 6x ධන 4යි. එහෙනම් පැටියෝ මෙන්න මේ පරිමිතිය එන්නේ දිගේව දෙකකුයි පළලේව දෙකකුයි එකතු කරාම නේව. එහෙනම් පරිමිතියෙන් පළලේව දෙක අඩු කරමු. එතකොට එනවා දිගේව දෙකක්. 16x ධන 10න් අඩු කරන්න 6x ධන 4. 16x ධන 10න් 6x ධන 4 අඩු කරන්න 10න් 4ක් 6යි. 16x කෙන් 6ක් ගියාම 10x. ආන් ඒ කියන්නේ පුතේ මෙන්න මේ දිගවල් දෙකේ එකතුව 10x ධන 6යි. ඕක දෙකට බෙදුවා නම් මේක දිග එනවනේ. එහෙනම් දිග සමානයි 10x ධන 6 බෙදීම 2. 10x දෙකෙන් බෙදුවම 5x ධන 6 දෙකෙන් බෙදුවම 3යි. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට දිග සඳහා 5x ධන 3 ඇවිල්ලා නම් ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්. ඇත්තටම දක්ෂයෙක්. මේ ටික ඇවිල්ලා නම් ලකුණු 6ක් දෙන්න. ওই ටිකට විතරක් ලකුණු 6ක්. ওই ටිකට විතරක් ලකුණු 6ක්. හරි. පටපට ගා ලියා ගන්න. උත්තර ටික ලියා ගන්න. ගෙදරදී බලන්න. ගෙදරදී බලන්න. මට ඇයි මේ උත්තරේ ආවේ නැත්තේ? වරදින එක මනුස්සකම්, මනුස්ස ගතියක්. නැවත හදන එක දේව ගතිය. හරි. සර්ගේ ටොක්ස් බලනකො. හරි. පස්වෙනි ගාන. රූපයේ දැක්වෙන ඍජු කෝණාශ්‍රාකාර බිත්ති සැරසිල්ලක් වටා රන්වන් පාට නූලක් අලවා ඇත. අලවා ඇති නූලේ මුළු දිග. ඒ කියන්නේ පුතේ වටේ රන්වන් පාට අල්ලපු කේස් අපිට වැඩක් නැහැ. අපිට වැඩක් නැහැ. පුතේ ඔය අහන්නේ පරිමිතිය වටේදි ගහන්නේ. එහෙනම් පුතේ පරිමිතිය ගන්න පුළුවන්. නැත්තම් නූලේ දිග. නූලේ දිග ගන්න පුළුවන්. පුතේ උදයන්ක සර් කියලා දීලා තියෙනවා. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. ඍජු කෝණාශ්‍රක පරිමිතිය ගන්න පුළුවන්. දෙක ගුණ කිරීම
දිග සහ පළලෙහි එකතුව. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. ලෝකේ තියෙන ඕනෑම ඍජු කෝණාශ්‍රයක ලෝකේ තියෙන ඕනෑම ඍජු කෝණාශ්‍රයක පරිමිතිය ගන්න පුළුවන්. දිගයි පළලයි එකතු කළා දෙකෙන් ගුණ කරාන. දිග කීයද? 28.2යි. පළල 15.3යි. දැන් ওই ටික එකතු කරමු. 5යි. හතලිස් 3.5යි. දැන් ඒක දෙකෙන් වැඩි කරමු. දෙවරක් 5 10.1ක් විතර. දෙවරක් 3 6යි. 7යි. දෙවරක් 4 8යි. පරිමිතිය සෙන්ටිමීටර් 87 ආපු කට්ටිය අත උස්සන්න. ඇත්තටම 87 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ සැබෑ දක්ෂයෙක්. ඊළඟට පුතේ මෙවැනි සැරසිලි 18ක් සඳහා අවශ්‍ය අවම නූල් ප්‍රමාණය මීටර වලින් මෙවැනි සැරසිලි 18ක් සඳහා එහෙනම් පුතේ මේක 18න් ගුණ කරන්න එපා. සැරසිලි 18ක් සඳහා එහෙනම් 87 වැඩි කරනවා 18න්. මැනික මට උත්තරේ කියන්න. ලකුණු දෙන විදිය පස්සේ කියන්න. 1566යි. 1566යි. හැබැයි පුතේ අපෙන් අහලා තියෙන මීටර වලින්. එහෙනම් 100ෙන් බෙදනවා. 100ෙන් බෙදනකොට දශම ස්ථාන දෙකක් වෙන් වෙනවා. උත්තරේ 15.66 මීටර. 15.66 මීටර. මීටර වලින් දෙන්න කිව්වොත් මීටර වලින්ම දෙන්න. මීටර හා සෙන්ටිමීටර වලින් දෙන්න එපා. මීටර වලින්ම දෙන්න. ඒක පුරුදු වෙන්න. ඊළඟට නූල් මීටර එක මිල 20.750ක් නම් සැරසිලි 18 සඳහා නූල් මිලදී ගැනීමට වැය වෙන මුදල. ආන්න. මීටර එක මිල එහෙනම් පුතේ මුළු මිල ගන්න පුළුවන්. වියදම ගන්න පුළුවන්. 15.66 වැඩි කරන්න ඕන. 20.750 පුතේ මං කෙටි ක්‍රමයක් ගන්නම්. හැබැයි තැන් තැන් වල ගිහලා කියවන්න බෑ. 20.750ට ගන්නෝ දෙකෙන් එක. අවුලක් නෑනේ. 750 කියන්නේ රුපියලෙන් භාගයයිනේ. ඒ කියන්නේ 15.66 වැඩි කිරීම. දෙවරක් 20 40යි. 41 බෙදීම 2. එතකොට මේක දෙකෙන් බෙදලා මේකෙන් ගුණ කරන්න ලේසි. ගුණ කරාම කීය දෙන්නේ? දාන්න බලන්න උත්තරේ. මේක ගුණ කරාම කීය දෙන්නේ මැනික? උත්තරේ 369යි. උත්තරේ මට කියන්න හරියටම 369ලු. right. ඉක්මන් කරන්න. නූල් ප්‍රමාණය මීටර වලින් මේ සමහර ළමයි කහන මෙහෙම පුතේ දරුවෙක් අහලා තිනවා මෙහෙම මේක මීටර වලින් ගන්නකොට සර් ආසන්න මීටරෙන් ගන්න එපාද? ඔතන කියලා තියනවද ආසන්න මීටරෙන් ගන්න කියලා? නෑනේ. කඩේට ගිහිල්ලා
ආසන්න මීටරයෙන් ගන්න ඕනම් මීටර් 16 ගන්න පුළුවන්. හැබැයි මෙතන මීටර් 16 ගන්න බෑ. මීටර වලින් දෙන්න කියන්නේ ඒකකයේ මීටර වලින් ගන්න. 15.66. හරි. ආදරණීය දුවේ පුතේ. ඔය එක ප්‍රශ්නයකට ලකුණු 3 බැගින් ලකුණු 9ක් දෙන්න. 1 2 3ට ලකුණු 3 බැගින් 9ක් දෙන්න. ඊළඟට කියනවා ඊළඟ එක. x නම් සංඛ්‍යා b කොටස. x නම් සංඛ්‍යාවේ සිව් ගුණයට 5ක් එකතු කළ විට 61 ලැබේ. සරල සමීකරණයක් ගොඩනගන්නලු. අපෝ විල්ලැජ්ජයි. x නැමැති සංඛ්‍යාවේ සිව් ගුණයට සිව් ගුණය කියන්නේ 4කට 4 ගුණයකට 5ක් එකතු කළ විට 61 ලැබේ. අන්න. ඔන්න ඕකට තමයි කියන්නේ සරල සමීකරණ ගොඩනැගීම. x නැමැති සංඛ්‍යාවේ සිව් ගුණය කියන්නේ 4 ගුණයට 5ක් එකතු කළා. දැන් පැටියෝ ධනපා එහා පැත්තට ගියාම ඍණ 5 වෙනවා. 61කින් 5ක් ගියාම කීයද අම්මා? 61කින් 5ක් ගියාම කීයද අම්මා? 56. දෙපැත්තම 4න් බෙදුවම අම්මා කීයද අම්මා? 10. x සමානයි 4. මෙතෙන්ට ලකුණු 1යි සමීකරණේ ගොඩනගන ලකුණු 1යි විසඳලා නම් ලකුණු 2යි ඔක්කොම ලකුණු 3යි කලින් 9යි 3යි 12යි 12යි ලකුණු 12යි ගිය සතියේ ගොඩක් ළමයි මැසේජ් දාලා තිබුණේ නැහැ. පන්තිය හොඳද නරකද කියලා තිබුණෙත් නැහැ. ඒ ගැන හිත අමනාපෙන් ඉන්නේ. පුතේ සම්පූර්ණයෙන්ම නොමිලේ මේ වගේ වැඩසටහනක් කරනවද බලන්නකෝ. මම පටන් ගත්තට පස්සේ ගොඩාක් කට්ටිය පටන් ගත්තා. ඒක මැතිනේ පුතේ මේ රටට. හැබැයි ඔයාලා දැම්මේ නැහැ කමෙන්ට් එක. ඔයාලට මං වටින්නේ නැහැ. දාන්න අනිවාර්යෙන් හොඳේ. මොකටද දාන්නේ? ලියාගන්න 0.71යි 251යි 86යි 96. ඔය අංකෙට අනිවාර්යෙන් WhatsApp මැසේජ් එකක් දාන්න. හරි. ඊළඟට 6 වෙනි ගාන. මං අවස්ථාව දීලා තියෙනවා මේ සතියේ ඉඳලා පුතාලට ඕන ප්‍රශ්නයකට කෝල් කරන්න පුළුවන්. කස්ටම් සර්විස් එකක්. මෙන්න මේකට අවශ්‍ය නම් කෝල් එකක් දීලා විස්තරයක් දැනගන්න පුළුවන්. හරි. 6 වෙනි ගාන. දිලිනි තමා සතු මුදලින් 50000ක් යොදා ජනවාරි මාස 1 වෙනිදා ව්‍යාපාරයක් ආරම්භ කළේ. ෆාතිමා මාර්තු 1 වෙනිදා ඒ කියන්නේ මාස 3කට පස්සේ 80000ක් යොදා ව්‍යාපාරයට එකතු විය. ජුනි මාස 1 වෙනිදා ඒ කියන්නේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි මාස 5ක් ගියාට පස්සේ කවුද සෙට් වෙලා තියෙන ගණේෂා ලක්ෂයක් යොදා ව්‍යාපාරයට එකතු විය. ඔවුන් තිදෙනා ව්‍යාපාරයට යෙදූ මුදල් යෙදූ අනුපාතය සොයා සරලම ආකාරය ලියන්න. ඔවුන් තුදෙනා මුදල් යෙදූ අනුපාතය බලමු. හොඳට බලා ගන්න. මුදල් යෙදූ අනුපාතය. ඔන්න බලා ගන්න. පුතේ දිලිනි අනිත් එක්කිනා ෆාතිමා බුලත් පිට කාපු වෙලාවට ෆාතිමා කියන්න අමාරුයි. ගණේෂා දිලිනි දාලා තියෙන්නේ 50000යි. ෆාතිමා දැම්මේ 80000යි. ගණේෂා දැම්මේ ලක්ෂයයි. දරුවෙක් කෝල් එකක් දීලා තියෙනවා අපේ මේ කස්ටම් සර්විස් එකෙන් කියන්නේ පහේ තුන්වෙනි ගානේ මොකද්ද වෙනසක් තියනවලු
වෙනස මොකුත් ගැන හිතන්න එපා. මොකද මං කිව්වේ 15.6 ගුණ කරන්න 41කින් බෙදන්න 2කින් උත්තරේ එනවා. ඒ උත්තරේ තමයි හරි උත්තරේ. මම කිව්වේ යාළුවෝ කියපු උත්තරේනේ. ඒක වරදින්නත් පුළුවන්. ඒ ගැන වැඩි හිතන්න එපා. ඊළඟ එක. දැන් ඔන්න 0.4 කපනවා. 50 අණු 80 අණු 100යි. සරලම කරොත් තා බිඳුව කපන්න පුළුවන්. 5 අණු 8 අණු ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට මෙන්න මේ අනුපාතය ඇවිල්ලා නම් සරලම ආකාරයේ ඇත්තටම ඔබේ දරුවා අති දක්ෂයි. සර් නම් දෙවියෙක්. හරි. ඉක්මන් කරන්න. සර් නම්බරේ ලියන්නලු ලොක්කුවට. ආන්න. මැන්ටල් ටිකක් නේ ඉන්නේ. මැන්ටල් ටිකක් ඉන්නේ. අන්න. හරිනේ. 2518696. හරි පුතේ. ඊළඟට කියනවා චූටි පුතේ. ඔවුන් තිදෙනා ව්‍යාපාරයට මුදල් යෙදවූ කාලය අනුව අනුපාතය. ආන්න. ඒ කියන්නේ කාලය අනුවත් අනුපාතයක් තියනවද? ඔව්. දැන් හිතන්නකො පුතේ මම රුපියල් 50000ක් දාලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මෙන්න બોලේ මාස 3කට පස්සේ තව එකෙක් ඇවිල්ලා 50000ක් දාලා ජොයින් වෙනවා. එතකොට ඔය දෙන්නම සමානද වෙනස්ද? වෙනස් නෙව. මම පුතේ මුලින්ම පටන් ගත්ත නිසා මට තියෙන ලාභය වැඩි වෙන්න ඕන. ඒක තමයි මෙතන හොයන්න යන්නේ. අහගෙන ඉන්න. එහෙනම් පුතේ දිලිනි මුදල් යදවූ කාලය අනුව දිලිනි මාස 12ක් යදවලා තියෙනවා. ඒ මොකෝ ජනවාරි 1 වෙනිදානේ පටන් ගත්තේ. එදා ඉඳන් දෙසැම්බර් 31කට තමයි පොලිය හදන්නේ. ඒක ඕනම කෙනෙක් දන්නවා අවුරුද්දකටනේ පොලිය හදන්නේ. දිලිනි ජනවාරි 1 වෙනිදා ඉඳලා මාස 12ක් දාලා තියෙනවා. ෆාතිමා මාර්තු නෙව ජනවාරි පෙබරවාරි මාස දෙකක් අයින් වෙලා. එහෙනම් 10යි. මාර්තු 1 වෙනිදා එයයි වැඩි පටන් අර. ඊළඟට ගණේෂා ජුනි ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි 5ක් අයින් වෙනවා. එහෙනම් 7යි. 12න් 5ක් 7යි. මෙයයි මාස 12ක් දැම්මා. මෙයයි දාලා තියෙන්නේ මාස 10යි. මෙයා දාලා තියෙන්නේ මාස 7යි. අත උසන්නේ මේක හරි කියන කට්ටිය. ඔව්. එහෙනම් ඕක තමයි අනුපාතේ. තවත් සරල කරන්න දෙයක් නැහැ. විලි ලැජ්ජයි සන්තෝෂයි. අන්න. මෙයා මාස 12යි. සමහර ළමයි ගොංකමට මොකක්ද දන්නවද කරන්නේ? දිලිනිට දානෝ 1යි. ඇයි ජනවාරිනේ? පාතිමාට දානෝ 3යි. ඇයි මාර්තුනේ? ගණේශට දානෝ 6යි. ඇයි ඒ ගොංකම? එහෙම කරන්නේ නැහැ පුතේ. මොලේ තියෙන ළමයි ඒව කරන්නේ නැහැ. හරි. ඊළඟට කියනවා වර්ෂයක් අවසානයේදී ව්‍යාපාරයෙන් ලද ලාභය මුදල් යෙදූ කාලය හා යෙදූ මුදල අනුව තිදෙනා අතර බෙදා දෙන්න ගන්න අනුපාතය. අනුපාතය ගන්න මෙහෙම. ඔන්න බලන්න. පුතාලා දන්නේ නැත්තම් ලියා ගන්න. මුදල් සහ කාලය ගුණ කරන්න ඕන. ආන්න. අනිවාර්යෙන් පුතේ මුදල් සහ යොදවපු කාලය ගුණ කරලා තමයි ගන්න ඕන. හරි. මට කියන්න දිලිනිගේ කලින් ආපු අනුපාතය කීයද? කලින්ම මුදල් යද 5. ඊළඟට ආවේ කීයේ? 12යි. කාලය 12යි. 5 වැඩි කිරීම 12. නැත්තම් 50000 වැඩි කිරීම 12 ලිව්වක් කමක් නැහැ. ඊළඟට ෆාතිමා
80,000යි නේ. එහෙනම් 8 වැඩි කිරීම. එයා මාස 10යි. මාස 10ක් යොදවලා තිබුණා. යොදවා තිබිත් කාලයෙන් ගුණ කරන්න ඕන. මේක නීතියක්. සෑම විටම මුදල යොදවා තිබූ කාලයෙන් ගුණ කළ තමයි අනුපාතය ගන්න. ගණේශ යෙදෙව්වේ ලක්ෂයයි 10යි. එතකොට කාලය 5යිනේ. සෝරි 7යි. මාස 7ක් තිබුණා. දැන් පුතේ ওই ටික ගුණ කරමු. 5 6ක් 6 60යි. 5 6ක් 12 60යි. හරි. 8 40 70. ඔක්කොම 10න් බෙදමු. එහෙනම් පුතේ ඒ කට්ටියන්ට ලාභය බෙදෙන්න ඕන අනුපාතය 6:4:7යි. සෝරි. මෙතන වැරදීමක්ලු. 80යි. 8යි. 6:8:7යි. අත උස්සන්න මේක හරි කියන කාන්නේ. හතරවෙනි ගානේ B කොටස විජය ප්‍රකාශනය තමයි ලිව්වේ. හරි හරි. දිගනේ. හරි හරි. කස්ටම් සර්විස් එකට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා පුතේ. හතරවෙනි ගානේ B කොටසේ විජය ප්‍රකාශනය හරිද කියලා. හරි පුතේ ඒක හරි. 100%ක් හරි. විජය ප්‍රකාශනය කියන්නේ අඥාත පදයක් සමග තියෙන ප්‍රකාශනයක්. මේක හරිද? මේ අනුපාතය හරිද බැටියෝ? හරි හරි ඕකේ. ඊළඟට කියනවා වර්ෂයක් අවසානයේ ව්‍යාපාරයෙන් ලද ලාභය 2,10,000ක් නම් තිදෙනාට ලැබෙන ලාභ මුදල් වෙන වෙනම සොයන්න. ආන්න. ඔන්න බලන්න. ලකුණු දෙන්නේ මෙහෙමයි. පළවෙනි ගානට ලකුණු 2යි. ඊළඟ එකටත් 2යි. ඊළඟ එකටත් 2යි. අවසාන එකට ලකුණු 6ක් තියෙනවා. ඔන්න බලන්න. ඔන්න බලන්න සුදු කියලා දෙන හැටි බලාගෙන. උද්‍යංග සර් පොනෝක අනුපාත පාඩමේදී මම ඕක නියමෙටම කියලා දුන්නා. හරි. බලාගෙන ඉන්න. අපිට කියනවා තිදෙනාටම ඔන්න බලන්න කරන වැඩේ. පැටියෝ ඉස්සෙල්ලම බලන්න ඕන දිලිනිගේ භාගය මොකක්ද කියලා. බලන්නේ මෙහෙමයි. 6යි 8යි 14යි 14යි 7යි 21යි නෙව. එහෙනම් දිලිනිට දෙන්නේ 21න් 6යි. ඔක්කොම කොටස් 21යි නෙව. ෆාතිමාට දෙන්නේ 21න් 8යි. ගණේශට දෙන්නේ 21න් 7යි. එහෙනම් පුතේ කෙලිම ගන්න පුළුවන්. දිලිනිගේ ලාභය ගන්න පුළුවන්. 2,10,000 වැඩි කරනවා. ඒ අයගේ භාගයෙන් 21යි 6. දැන් කැපෙනවා 21ට 21 කැපෙනවා 10,000යි. 10,000න් වැඩි කරා 60,000යි. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට දිලිනිගේ ලාභය 60,000ක් ඇවිල්ලා නම් ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්. 60,000යි. ඊළඟට පුතේ ওই විදියට හොයන්න පුළුවන්. ෆාතිමාගේ ලාභය 2,10,000 වැඩි කරන්න 21න් 8යි. 21ට 21 කැපුණ 10යි. එතකොට 80,000යි. ෆාතිමාට 80,000යි. ෆාතිමාට 80,000යි. එහෙනම් අනිවාර්යෙන් මෙතෙන්ට එන්නේ ගණේශට 70,000යි. ගණේශට 70,000යි. ගණේශට 70,000යි. ගණේශට 70,000. ඊළඟට එච්චරයි පුතේ. මෙයාට 60,000යි 80,000යි 70,000. අත උස්සන්න මේක ආපු කට්ටිය. දරුවෙක් කියනවා මෙහෙම ලාභය හොයන විට ලාභය හොයන විට මාස ගණන බලනවා. ෆාතිමාට රුපියල්
නෑ පැටියෝ. මාස ගණන බැලුවනේ අපි. මාස ගණන බලලා තමයි මේ අනුපාතය ආවේ. ඔයාලට මතකද? මුදල් ගානයි මාස ගානයි ගුණ කළ තමයි මේ අනුපාතය ආවේ. ඒ නිසා මේක තමයි හරිම උත්තරේ. අත උස්සන්න මේක ආපු දරුවෝ. ඔයාට කොහේ හරි තියරි පැටලිලා. ඒ දාපු දරුවට තියරිය පැටලිලා. ලකුණු දෙන්නේ මෙහෙමයි. පළවෙනි එකට ලකුණු 2යි, ප්‍රෝමිලක්කන් දෙකට ලකුණු 2යි, තුනට ලකුණු 2යි. මෙන්න මේ තුන් දෙනාගේ ලාභ හොයලා තියෙනවා නම් ලකුණු 6ක් දෙන්න. 6. පළවෙනි එකට ලකුණු 2යි 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 6යි. මෙතන 6යි. ලකුණු 12න් කීයද බලන්න. ඉක්මන් කරන්න 7 වෙනි ගාන. 7 වෙනි ගාන. ටක් ගාලා හදනවා. කොහොම හරි 10 හමාර වෙනකොට ඉවර කරනවා. පොතාලා නිදා ගන්නත් එපා. හැබැයි සමහර අම්මලා මට කියනවා සර්ට පින් සිද්ධ වෙන්න 7ට නිදාගත්ත දරුවා දැන් නිදාගන්නේ 10 හමාරටලු. සතුටේ පුතේ. හැමදාම 10 හමාරනකන් ඉන්න. දැන් පුරුදු වෙන්න ඕන. මෙන්න පුතේ පළවෙනි එක. දෙකෙන් එක ප්‍රතිශතයක් ලෙස විලි ලැජ්ජයි. කීයද? 150යි. ඒ කොහොම ඉස්සගත්තේ? අන්න බලන්න. දන්නේ නැති කට්ටිය බලා ගන්න. දෙකෙන් එක පුතේ යට 100 කරගන්න. 50න් ගුණ කරනවා. එතකොට 100න් 50. 100න් 50යි කියන්නේ 100ට 50. 100ට 50. දරුවෙක් කියනවා සර් ලාභය හොයනකොට යොදන මුදල අඩු කරනවලු. අනේ පුතේ යොදන මුදල පාවිච්චි කළ අනුපාතයක් ගන්නව ඇරෙන්න. ඔයා කියන්නේ සුද්ධ ලාභයක් ගැන. ඔයාට උගන්වපු ගුරුවරයා වරද්දලා. සුද්ධ ලාභය ගන්නේ වියදමෙන් මේක අඩු කළා. මෙතන සුද්ධ ලාභයක් ගැන අහලා නැහැ. හරිනේ? පටල ගන්න එපා පුතේ. වැරදි මාර්ගවල යන්න එපා. රෝමිලක්කන් 2 0.7 පුතේ ඕනම භාගයක් සහ දශමයක් ප්‍රතිශතයක් කරන්න නම් මොකද්ද කරන්න ඕන? 100න් වැඩි කරන්න ඕන. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. ලෝකේ තියෙන ඕනෑම භාගයක් සහ දශමයක් ප්‍රතිශත කිරීමට නම් 100න් ගුණ කළ යුතුයි. එහෙනම් මේක 100න් ගුණ කරාම 170යි. 170යි. ඊළඟට රෝමිලක්කන් 3 2.4 විලි ලැජ්ජයි. 2.4 100න් වැඩි කරා 100ට 240යි. උත්තරේ 100ට 240යි. ඕනම භාගයක් ඕනම දශමයක් 100න් වැඩි කර ගමන් ප්‍රතිශත වෙනවා. ඒව ලියලා තියාගන්න. කෙටි ක්‍රම. ඕනම භාගයක් හෝ දශමයක් 100න් ගුණ කළ විට ප්‍රතිශත වේ. ඊළඟට 4 වෙනි එක 100ට 25 මේක භාගයක් කරන්නලු. එහෙනම් පුතේ ඕනම ප්‍රතිශතයක් භාගයක් කරන්න නම් 100න් බෙදන්න. එතකොට 25 සරක් 1යි 25 සරක් 4යි. 4න් 1යි. 4න් 1යි. ඊළඟට 5 වෙනි එක 100ට 600. එහෙනම් පැටියෝ 600 බෙදන්න 100. 6යි. 600 100න් බෙදුවම 6යි. ඕනම ප්‍රතිශතයක් භාගයක් කරන්න 100න් බෙදන්න ඕන. ඕනම භාගයක් ප්‍රතිශතයක් කරන්න 100න් ගුණ කරන්න ඕන. මේව ලියලා තියාගන්න ඡණ්ඩලත්තා. ලියාගන්න. ඊළඟට 2.3 100 කීයද කියලා අහන්න. 2 50න් වැඩි කරාම 100. එහෙනම් 3 50න් වැඩි කරාම 150. උත්තරේ 150. හරි. ඔය ඔක්කොටම ලකුණු 6ක් දෙන්න.
ඔක්කොටම ලකුණු 6ක් දෙන්න. අරුම පුදුම ප්‍රතිශත පාඩම අපිට දෙවනි වාරේ හම්බ වෙනවනේ. ඩිංගක් ඉන්නකෝ. පුතාලා අපි සිද්ධාර්ථ පන්තියට ආවනම් ඒක රස වෑහෙනු. ඒක නියමෙටම කියලා දෙනවා. මෙච්චර වේගවත් නැහැ. සුපිරියටම කියලා දෙනවා. හරි. ඊළඟට පුද්ගලයෙකුගේ වැටුපෙන් 130ක් රුපියල් 7800ක් නම් ඔහුගේ වැටුප ඊය ලැජ්ජයි. ඔන්න බලන්න. 130ක් යනු 7800. 100න් එකක් යනු 7800. 30ක් කියන්නේ 7800ක් නම් එකක් හොයන්න 30න් බෙදනවා. බිඳුවට බිඳුවයි. 3 වරක් 2යි. 18ට 3 වරක් 6යි. 260යි. එහෙනම් පුතේ මුළු ප්‍රමාණය ගන්න නම් 100න් එකක් කියන්නේ 260 නම් මුළු ප්‍රමාණය කියන්නේ 100න් 100ක් නේව. එහෙනම් 260 වැඩි කරන්න 100. 26000යි. එයාගේ වැටුප 26000යි. අවංකෙම 26000 වන ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ සැබෑ දක්ෂයෙක්. ඊළඟ එක ඊ කොටස මේව ලියා ගන්න පුතේ. පට්ට ලේසි. මේ ඕකට කෙටි ක්‍රමයක් කියලා දෙන්නද? හැබැයි කාටවත් කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න. ප්‍රොමිස් කියලා දාන්න. ඔයාලා ප්‍රොමිස් කියලා දැම්මොත් කෙටි ක්‍රමයක් කියලා දෙනවා. ඔය ගණන් හදන්නේ කෙටි ක්‍රමයක්. ඔච්චර දිග නැහැ. ප්‍රොමිස්? ඕකේ ඔන්න. ඔන්න බලන්න. ඒ 130යිනේ. 130ක් කියන්නේ 7800 නම් මුළු ප්‍රමාණය හොයන්න කරන්න ඕන. උඩයට මාරු කළා ගුණ කරන්න. ආන්න තේරුණයි? 130ක් කියන්නේ 7800 නම් කෙලින්ම මුළු ප්‍රමාණය හොයන්න පුළුවන්. 130 උඩයට මාරු කරන්න. පරස්පරයෙන් ගුණ කරන්න. බිඳුවට බිඳුවයි. 260යි. 260 100න් 26000. ලියලා තියාගන්න. කෙටි ක්‍රමයක්. කෙටි ක්‍රමයක් ලියලා තියාගන්න. වැඩෝ සුපිරි වැඩොන්ට ඕන වෙනවා. ඉස්සරහට ඕන වෙනවා. එතෙන්ට ලකුණු 3යි. ලකුණු 3යි. ඊළඟට කියනවා පන්තියක සිටින මුළු ළමයින් ගණන 40කි. ඉන් 24ක් ගැහැණුවේ. පන්තියේ සිටින පිරිමි ළමයිගේ ප්‍රතිශතය ඊය විල්ලැජ්ජයි. පන්තිය ඔක්කොම ඉන්නේ 40යි. 24ක් ගෑනු නම් පිරිමි කීයද? 24ක් ගෑනු නම් පිරිමි කීයද? 16යි නේ. 16යි. එහෙනම් පිරිමි 16යි. ඕක පුතාලා දන්න ඕනම භාගයක් ප්‍රතිශතයක් කරන්න පුළුවන් 100න් වැඩි කර. බිඳුවට බිඳුවයි. 4 වරක් 4යි. 4 වරක් 10යි. 140යි. උත්තරේ 140යි. හරි. පුතාලට දැනෙන්නේ නැති සර් මේ අද පොඩ්ඩක් උගුරේ වේදනාවකින් හිටියේ. ඒ වුණත් මම පන්තිය කොහොම හරි කරා. නොකරන්න හිටියේ. නමුත් මට ඔයාලා මතක් වුණාම කරන්න හිතුණා. මේ උණු වතුර බිවි තමයි වැඩේ කරගෙන යන්නේ. මට චූටි කමෙන්ට් එකක් ඕන. අනිවාර්යෙන් අර නම්බරේට පන්තිය හොඳද නරකද කියලා කමෙන්ට් එකක් දෙන්න. අම්මේ තාත්තේ දරුවගේ ලකුණු එකතු කරලා අනිවාර්යෙන් සර්ට දාන්න. එහෙනම් අපි ලබන සතියේ අලුත් පේපරෙන් හම්බෙමු. පුතාලගේ ගෲප් වලට අලුත් පේපරයක් හම්බ වෙනවා. එහෙනම් ලබන සතියේ හම්බෙමු. නැගිටලා ආයිබෝවන් කියන තරම් ඔබ නිහතමානී විය යුතුයි. හරි. ආයිබෝවන්. බුදු සරණයි.
පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා.